අට ශ්‍රේණියේ චුම්බක පාඩමේ ඒ කියන්නේ 6 වෙනි එකේ චුම්බක පාඩමේ අපි අද සාකච්ඡා කරන්නේ භූ චුම්බකත්වය කියන කොටස. භූ චුම්බකත්වය කියන කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. මාතෘකාව ලියාගන්න භූ චුම්බකත්වය කියන එක. මෙන්න මේ වගේ අපේ පෘථිවිය ගත්තාම අපේ පෘථිවියේ ඕනම ස්ථානයක අපේ පෘථිවියේ ඕනම ස්ථානයක මාලිමාවක් තිබුණොත් මේ මාලිමාවේ කටුව උත්ක්‍රමණය වෙන ආකාරය එහෙම නැත්නම් දණ්ඩ චුම්බකයක් එල්ලුවොත් ඒ දණ්ඩ චුම්බකයේ දිශාරිත වෙන ආකාරය සොයලා බලන්න පුළුවන්. ඒ හැම එකක්ම පෘථිවියේ උතුරු දකුණු දිශාව ඔස්සේ නතර වෙනවා. චුම්බකයේ උතුර පෘථිවියේ උතුරට මාලිමාවේ දර්ශකය ඒකත් උතුරු දකුණු දිශාව ඔස්සේ නතර වෙනවා. ඔය විදිහට මාලිමාවකත් එහෙමයි. මේ පැත්ත පෘථිවියේ උතුර නම් මේ පැත්ත පෘථිවියේ දකුණ නම් දක්ෂිණ ධ්‍රවය නම් ඒ ධ්‍රව ඔස්සේ තමයි මේ මාලිමාව සහ නිදහසේ එල්ලන ලද චුම්බකය හැරිලා නවතින්නේ ওই විදියට. එතන මේකට හේතුව කුමක්ද කියලා අපි හිතුවා. ඒකට හේතුව කුමක්ද කියලා හිතුවොත් අපේ පෘථිවියේ මත පවතින චුම්බක ඵලයක් තියෙනවා. අපේ පෘථිවිය වටා නිර්මාණය වෙච්ච චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ඵලයක් නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ චුම්බක ඵලයට තමයි අපි කියන්නේ භූ චුම්බකත්වය. එතකොට පෘථිවියට කොහොමද මේ චුම්බකත්වයේ නිර්මාණය වුනේ? චුම්බක ඵලයක් ලැබුණේ කියන ප්‍රශ්නෙට පිළිතුරක් විදියට ඔබ දන්නවා මේ පෘථිවියේ මැද මේ පෘථිවිය ගත්තාම පෘථිවියේ මැද හරය තියෙනවා. පෘථිවියේ හරයේ තියෙන්නේ යකඩ සහ නිකල් කියන ලෝහ. මේ යකඩ සහ නිකල් කියන ලෝහ ඉතා ඉහළ උෂ්ණත්වයක් පවතින නිසා ද්‍රව තත්ත්වයේ පවතී. යකඩ සහ නිකල් කියන මේ චුම්බක ද්‍රව්‍ය ද්‍රව තත්ත්වයේ පවතී. කැකෑරෙමින් තියෙන. මේ ද්‍රවමය ලෝහ පෘථිවි අක්ෂය වටා භ්‍රමණය වෙනවා. අපි කියමු සංසරණය වෙනවා කියලා. නිරන්තරයෙන් පෘථිවි අක්ෂය වටා භ්‍රමණය වෙමින් පවතින. එතකොට
ඒ ද්‍රවමය ලෝහය පෘථිවි අක්ෂය වටා භ්‍රමණය වෙනකොට දැන් සංසරණය වෙනකොට ඒ නිසා ඇති වෙන විද්‍යුත් ධාරාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට ඒ නිසා ඇති වෙන විද්‍යුත් ධාරාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවි චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙනවා. භූ චුම්බකත්වයේ නිර්මාණය වෙනවා. එතකොට ඒ භූ චුම්බකත්වයේ නිර්මාණය වුණාම ඒකෙත් තියෙනවා උතුරක් සහ දකුණක්. ඒ නිසා මේකෙත් ඇති වෙන චුම්බක බල රේඛ. මේ පෘථිවිය වටා ඒ පෘථිවි භූ චුම්බකත්වය නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමෙන් චුම්බක බල රේඛා ඇති වෙනවා. මට පුළුවන් පෘථිවිය වටා ඒ වගේ බල රේඛා අඳින්න. බල රේඛා අඳින්න. මේ බල රේඛා වලට අදාළව තමයි මේ මාලිමාව උත්ක්‍රමණය වෙන්නේ. නිදහසේ එල්ලෙල්ලද චුම්බකය උත්ක්‍රමණය වෙන්නේ මේ බල රේඛා වලට අදාළව. පෘථිවි චුම්බක ක්ෂේත්‍රය උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. එතකොට මේක යන්න ඕනේ මෙන්න මේ පැත්තට. බල රේඛා දිශාගත වෙන්න ඕනේ මෙහෙම. බල රේඛා දිශාගත වෙන්න ඕනේ මෙහෙම. හරිද? එතකොට උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා නම් මෙතන ගැටලුවක් වෙනව නේද? පෘථිවියේ උත්තරද්‍රවයේ චුම්බක දකුණක් තියෙනවා. නැත්නම් මේ බල රේඛාව මෙහෙම ගමන් කරන්නේ. ඔබ දන්නවද මෙතෙක් දවස් අපි ඇද්දන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම දණ්ඩ චුම්බකයක් තියෙනවා නම් මේ පැත්ත S නම් මේ පැත්ත N නම් උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙන එක මේ කතාවනේ. කොහොමනේ වෙන්න ඕනේ? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙන දණ්ඩ චුම්බකයේ වෙටවන ওই කතාව. මෙතන මම මෙහෙම බල රේඛා අදිනවා කියලා කියන්නේ මෙතන භූගෝලීය උතුර. භූගෝලීය උතුරේ තියෙන්න ඕන චුම්බක දකුණක්. මේ පේන්නේ මේ විදිහට බල රේඛා හැසිරෙන්න නම් මේ විදිහට බල රේඛා හැසිරෙන්න නම් මේ විදිහට චුම්බක බල උතුර මෙහාට හැරෙන්න නම් මෙතන තියෙන්න ඕන චුම්බක දකුණක්. පෘථිවියේ උතුරේ තියෙන්න ඕන චුම්බක දකුණ. ඔබ ඒක තේරුම් ගන්න. චුම්බක දකුණක් තියෙනවා. ඊළඟට පෘථිවියේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන්න ඕන චුම්බක උතුරක්. ඊට අදාළව තමයි මේ එල්ලන චුම්බකවල උතුර චුම්බක දකුණකටයි මේ හැරෙන්නේ. චුම්බක දකුණ තියෙන්නේ පෘථිවියේ භූගෝලීය උතුර. හරිද? භූගෝලීය උතුරේ තියෙන්නේ චුම්බක දකුණක්. ඒ චුම්බක දකුණට අදාළව තමයි මේ එල්ලපු චුම්බකේ උතුර මෙහාට හැරෙන්නේ. මාලිමාවේ උතුර භූගෝලීය උතුරට හැරෙන්නේ චුම්බක ගුණය අනුව බැලුවොත් නම් චුම්බක දකුණක් එතන තියෙන නිසා. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා නම් ඒ බල රේඛාවේ දිශාව තියෙන නොහොම. බල රේඛාවේ දිශාව කොහොමද? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙන්නේ. ඔයි විදියට මේ ගැන හිතුවොත් මෙතන තියෙනවා චුම්බක දකුණ. ඒක ඔබ විශේෂයෙන් දැනගත යුතු දෙයක්. විශේෂයෙන් ඉගෙනගත යුතු දෙයක්. ඔබේ පෙළ පොත අරගෙන බලන්න. පෙළ පොතේ 84 වෙනි පිටුව බලන්න. 84 වෙනි පිටුවේ පෘථිවිය මැද ඇඳලා තියෙනවා දණ්ඩ චුම්බකයක්.
හැම කෙනාම පෙළ පොත අරගෙන බලන්න. පෙළ පොතේ තියෙනවා පෘථිවිය මැද දණ්ඩ චුම්බකයක් ඇඳලා. මෙන්න මේ වගේ දණ්ඩ චුම්බකයක් පෘථිවිය මැද ඇඳලා තියෙනවා. ඒ දණ්ඩ චුම්බකයේ උතුර තියෙන්නේ කොහෙද බලන්න, දකුණ තියෙන්නේ කොහෙද බලන්න. රතු පාටෙන් වර්ණ ගන්නලා උතුර තියෙන්නේ පෘථිවියේ දකුණු පැත්තේ. චුම්බකයේ උතුර නිල් පාටින් පාට කරපු චුම්බක දකුණ තියෙන්නේ, චුම්බක දක්ෂිණ ධ්‍රවයේ තියෙන්නේ පෘථිවියේ උත්තර ධ්‍රවයේ. ඒක නිසා තමයි මේ චුම්බක දකුණක් සොයාගෙන තමයි මේ හැම මාලිමාවක්ම මේ පැත්තට හැරෙන්නේ. උතුර පෙන්නන්නේ පෘථිවියේ උතුරේ චුම්බක දකුණක් තියෙන නිසා. මේ සත්‍ය තේරුම් ගන්න. ඒතර ඔබ තේරුම් ගත්ත සත්‍ය මොකද්ද? අපේ පෘථිවියේ උත්තර ධ්‍රවයේ පැත්තේ තියෙන්නේ චුම්බක දක්ෂිණ ධ්‍රවයක් තියෙනවා. අපි එහෙම තර්ක කරන්නේ මොකද? දක්ෂිණ ධ්‍රවයක් තියෙන නිසා තමයි මාලිමාවේ උතුර නිදහසේ එල්ලපුති දණ්ඩ චුම්බකයක උතුර මේ පැත්තට හැරෙන්නේ. උතුරයි නම් විකර්ෂණය වෙන්න ඕනේ. උතුරක් හැරෙන්නේ දකුණකට. ආකර්ෂණය වෙන්නේ. එහෙමනම් උතුරු පැත්තේ ඇත්තේ චුම්බක දකුණක්. උතුරු පැත්තේ චුම්බක දකුණක්. ඒක නිසා තමයි මේ මාලිමාවල කටුව මේ පැත්තට උත්ක්‍රමණය. ඔබ තේරුම් ගන්න ඕනේ ඒක. හරිද? මේ අපි ලියමු ඔන්න ඔය කතාව. ලියන්න පහලින්. පෘථිවිය මත තබන ලද මාලිමාවක් මාලිමාවක උතුර පෘථිවියේ භූගෝලීය උතුර කියන්නේ පොළවේ උතුර කියන්නේ. භූගෝලීය උතුර පෙන්눔 කරයි. දැන් ඔබට පේනවා මාලිමාවක් පෘථිවිය මත කිව්වහම මාලිමාවේ උතුර මගින් පෘථිවියේ උතුර පෙන්눔 කරනවා. මාලිමාවේ උතුර මගින් පෘථිවියේ උතුර පෙන්눔 කරනවා. මින් පැහැදිලි වන්නේ පෘථිවිය මත චුම්බක ඵලයක් ඇති බවයි. ඒක නිසානේ මාලිමා කරකැවෙන්නේ. පෘථිවිය මත තියුවාම පෘථිවිය මත චුම්බක ඵලයක් ඇති බවයි. චුම්බක ඵලයක් ඇති බවයි. මෙම චුම්බක ඵලය භූ චුම්බකත්වය ලෙස හඳුන්වයි. භූ චුම්බකත්වය ලෙස හඳුන්වයි. මේ චුම්බක ඵලයට කියනවා
භූ චුම්බකත්වයේ කියන. ආයත් වෙනම පෙළයකට යනවා. පෘථිවි හරයේ මේ පෘථිවි හරය කියන්නේ පෘථිවියේ මැදම කොටස. පෘථිවි හරයේ ද්‍රව යකඩ සහ නිකල් මේ ද්‍රව යකඩ සහ නිකල් පෘථිවි අක්ෂය වටා සංසරණය වෙමින් පවතී. මේ ද්‍රව යකඩ සහ නිකල් පෘථිවි අක්ෂය වටා සංසරණය වෙමින් පවතී. එහිදී හටගන්නා විද්‍යුත් ධාරා මගින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ නිර්මාණය වේ. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ නිර්මාණය වේ. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ නිර්මාණය වෙන්නේ එතෙන්දී හටගන්න විද්‍යුත් ධාරාවල ප්‍රතිඵලයක් විදියට. හරිද? ආයත් වෙනම පෙළයකට යන්න. පෘථිවියේ භූගෝලීය උතුරෙහි මෙන්න මේකට භූගෝලීය උතුර කියලා කියන්නේ. මේ පැත්ත උත්තර ධ්‍රවයේනේ භූගෝලීය උතුර. පෘථිවියේ උතුර තියෙන මේ පැත්ත. හැබැයි භූගෝලීය උතුරෙහි මේ චුම්බක දකුණක් නිර්මාණය වේ. පෘථිවියේ උතුරෙහි නැත්නම් භූගෝලීය උතුරෙහි චුම්බක දකුණක් නිර්මාණය වේ. ඕකේ විරුද්ධ වාක්‍ය ලියා ගන්න. මෙන්න මේ පැත්ත. මේ උතුර නම් මේ පැත්ත දකුණනේ. පෘථිවියේ භූගෝලීය දකුණෙහි චුම්බක උතුරක් පවතී. මේ පැත්තේ තියෙන චුම්බක උතුර දකුණේ තියෙන ඕන චුම්බක උතුරේ තියෙන ඕන චුම්බක දකුණ. ඇයි අපි එහෙම තර්ක කරන්නේ? මේ මාලිමා හැරෙන දිශාව බලන්න. ඇයි මාලිමාව මෙහෙම හැරෙන්නේ? මාලිමාවේ උතුරකට හැරෙන්න බෑ. මාලිමාවේ උතුර හැරෙන්නේ චුම්බක දකුණට. හැමතිස්සෙම චුම්බක උතුරක් හොයන්නේ චුම්බක දකුණකට ආකර්ෂණය. එහෙනම් පෘථිවියේ උතුරේ ඇත්තේ චුම්බක දකුණ. හරිද? ඒකයි හැමතිස්සෙම අපි මේ විදිහට තර්ක කරන්නේ. මම කියාපු දේ තේරෙනවද?
මොකද කියාපු දේ මට කියන්නකෝ. මාලිමාවේ කටුව පෘථිවියේ උතුරට හැරෙන්නේ ඇයි? උතුරයි ආකර්ෂණය වෙන්න බෑනේ. උතුරකට උතුරක් ආකර්ෂණය වෙන්නේ අපි අහලා තියෙන විරුද්ධ ජාතිය දඩ. ආකර්ෂණය වෙන්නේ. එහෙමනම් මාලිමාවේ උතුර හැරෙන්න ඕන දකුණකට ආකර්ෂණය. අපි ඒක නිසා තමයි කියන්නේ පෘථිවියේ භූගෝලීය උතුරේ චුම්බක දකුණක් තියෙනවා කියලා. චුම්බක දකුණක් තියෙන නිසා තමයි මේ මාලිමාවේ කටුව ඒ දකුණ දිශාවට හැරෙනවා. හැබැයි ඊතර චුම්බක දකුණක් තිබුණට පොළවේ නම් උතුරු පැත්ත. පොළවේ උතුරු පැත්ත තියෙන චුම්බක දකුණක්. ඒකයි හැම මාලිමාවක්ම ওই උතුර පෙන්වන්නේ. උතුරට හැරෙන්නේ මොකද? ඒ චුම්බක දකුණක් තියෙන නිසා. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි සැබෑ සත්‍යය. ආයත් වෙනම් පේලියක ලියමු. මාලිමාව මගින් පෙන්눔 කරන චුම්බක උතුර මාලිමාවෙන් පෙන්වන මාලිමාවේ උතුර චුම්බක උතුර මාලිමා කටුවෙන් පෙන්වන ඒ උතුර තියෙන මාලිමාවේ උතුර මාලිමාවෙන් පෙන්눔 කරන චුම්බක උතුර භූගෝලීය උතුරෙන් සැබෑ උතුර තියෙන පොළවේ උතුර භූගෝලීය උතුරෙන් මදක් වයඹ දෙසට යොමු වී ඇත. මදක් වයඹ දෙසට. ඒ කියන්නේ ඔබ බලාගෙන ඉන්න මම මේ අඳින රූපෙ දිහා. මේ මාලිමාවේ චුම්බක උතුර හැරෙන්නේ මේ මාලිමා කටුවේ හැරෙන්නේ හරියටම මෙයාට නෙවෙයි. පොළොවේ උතුරට නෙවෙයි. හරියටම උතුරට හැරෙනවා කොහොමද තියෙන්නේ? නමුත් ඒක හැරෙන්නේ චුට්ටක් වයඹ දිශාවට. මෙන්න මේ පැත්තට යමුද හැරෙන්නේ. අපි තේරුම් ගන්න ඕන පොඩි වෙනසක් තියෙනවා. මහ වෙනසක් නෙවෙයි. මෙන්න මේ වගේ පොඩි වෙනසක් තියෙනවා මේ කතාවේ. පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඔන්න ඒ වගේ චුට්ටි වෙනසක් තියෙනවා. හරියටම උතුර නෙමෙයි පොඩ්ඩක් වයඹ දෙසට වෙන තමයි හැරෙන්නේ. ලියන්න. මාලිමාව මගින් පෙන්눔 කරන චුම්බක උතුර පෘථිවියේ භූගෝලීය උතුරෙන් මේ භූගෝලීය උතුරෙන් මදක් වයඹ දෙසට යොමු වී ඇත. චුම්බක උතුර තියෙන්නේ භූගෝලීය උතුරෙන් මදක් වයඹ පැත්තට. හරියටම මේ උතුරයි සෙට් වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න ඕන මාලිමාව මෙහෙම බලාගෙන ඉන්නකොට ඒක තියෙන්නේ හරියටම උතුර නෙමෙයි චුට්ටක් වයඹ පැත්තට හැරිලා තියෙන්නේ. මෙන්න හරියටම උතුර නෙමෙයි මේ චුම්බක උතුර හැරෙන්නේ. පොඩ්ඩක් වයඹ දිශට පොඩි වෙනසක් තියෙනවා පොඩි වෙනසක්. පෘථිවියේ භූගෝලීය උතුරෙන් මදක් වයඹ දෙසට තමයි මේක හැරෙන්නේ. ලියන්න මාතෘකාව චුම්බක වර්ග. මාතෘකාව චුම්බක වර්ග. මාතෘකාව
චුම්බක වර්ග. අද අපිත් එක්ක සම්බන්ධ වෙන කණ්ඩායමේ ළමයි 8 දෙනෙක් තාම ගෙවීම් කළා නැහැ. ඒක නිසා ඒ 8 දෙනා මේ සන්දායින් පස්සේ ඒ ගෙවීම් සම්පූර්ණ කරන්න ඕන. දැන් මට ඒ ආයතන වලින් දැන් දීපු ළමයි ප්‍රමාණයත් එක්ක මෙතන ඉන්නවාද කණ්ඩායමට සම්බන්ධ වෙලා 8 දෙනෙක් ගෙවීම් කළ නැති. ඊළඟ දවසට පෙර මම නම් එක නැත්තම් මතක් කරන්න වෙනවා. ඒ නිසා ඊළඟ දවසේ වෙන්නේ ඉස්සෙල්ලා ගෙවීම් කරන්න ඕනේ මේ 8 දෙනා. ඊළඟ දේ තමයි ළමයි අපි අද සාකච්ඡා කරන්නේ චුම්බක වර්ග. එකක් තමයි ස්ථිර චුම්බක. වචනේ ස්ථිර. ස්ථිර චුම්බක තියෙනවා. ඊළඟට తాවකාලික චුම්බක. తాවකාලික චුම්බක. ස්ථිර චුම්බක සහ తాවකාලික චුම්බක. ඔක තමයි අපේ මාතෘකාව. එතකොට මේ తాවකාලික චුම්බක කියන එක ඔයා මම හිතන්නේ පහේ පන්ති වල ඉඳලම දන්න කතාවක්. తాවකාලික අපිට උමනා වෙලාවට චුම්බකයක් කරගන්න පුළුවන්. නැත්නම් චුම්බකත්වයේ නැති කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ විදුලිය සපයනකොට චුම්බකයක් බවට පත්වන අතර විදුලිය ඉවත් කළ විට චුම්බකත්වයේ නැති වෙනවා නම් ඒකට කියන්නේ මේ తాවකාලික චුම්බකයක්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම දෙයක් බලන්න. ඔබ නිර්මාණය කරලා ඇති මෙහෙම යකඩ අරගෙන මේ යකඩ ඇණයක් කියන්නේ මිටි පාරක් පොඩ්ඩක් හරි පැත්තට හැලව දුන්න නැමෙන එකක් නේ. යකඩ ඇණයකට මිටි පාර වැරදිලා වැදුනොත් පැත්තට ඒක නැමිලා යනවනේ. ඒ කියන්නේ ඒක මෘදු යකඩ තියෙනවා. යකඩ ඇණයක් අරගෙන ඒක වටේ කම්බි දඟරයක් ඔතනවා. කොයිල් කම්බි කියන්නේ හරිද? මෙහෙම කොයිල් කම්බි දඟරයක් ඔතාගෙන යනවා. මතක තියාගන්න ඕනේ කොයිල් කම්බිය මෙහෙම ඔතනකොට කොයිල් කම්බිය හීරෙන්නේ නැති වෙන්නේ. ඒ පිටින් ආලේප කරපු එනමල් ස්තරය හීරෙන්නේ නැති වෙන්න උතන්න ඕනේ. සාමාන්‍යයෙන් කම්බි මීටරයක් විතර නැත්නම් මීටර දෙකක විතර ප්‍රමාණයක් අරගෙන මෙහෙම ඔතාගෙන යන්න පුළුවන්. හරිද? දිගින් දිගට ඔතාගෙන යන්න පුළුවන්. අවසානයේ එහෙම අරගෙන දෙකලවර දෙකලවර ලබාගෙන අපිට පුළුවන් මෙතන විදුලිය ලබා දෙන්න. කොහොම විදුලිය දෙන්න පුළුවන්. හරිද? මෙතෙන්ට අපි ස්විච් එකකුත් දැම්මා කියන්නකෝ. එතකොට මේ ස්විච් එක ඔන් කරනකොට මේවට විදුලිය ගමන් කරනවා. ගමන් කරලා ඒ වගේම ඒ වෙලාවේ මෙයා චුම්බකයක් බවට පත් වෙනවා. චුම්බකයක් බවට පත් වෙනවා. ඒ බව අඳුර ගන්න පුළුවන් මේ ඇනේ දෙකලවරට උදා ඇල්පෙන්තියම ලං කරනකොට අපිට පේනවා
ඒවා මෙයාට ආකර්ෂණීය වෙන බව. මෙහිම ආකර්ෂණීය වෙන. මේ වගේ ආකර්ෂණීය වෙන බව පේන්නේ. මේ දෙකලවට ආකර්ෂණීය. මෙහිම ආකර්ෂණීය. හරිද? ආයත් විදුලිය විසන්ධි කරාම මේ විදුලිය විසන්ධි කරාම ඒ කියන්නේ ස්විච් එක ඕෆ් කරාම මේ තියෙන ඇන ටික වැටෙනවා. ආකර්ෂණය වෙච්ච ඇල්පෙන් ටික වැටෙනවා. එතකොට විදුලිය සැපෙවුවාම චුම්බකයක් බවට පත් වෙන විදුලිය විසන්ධි කරාම චුම්බකත්වයේ නැති වෙන. ඒ කියන්නේ මේ ඇල්පෙන් ටික හැලෙනවා නම් අපි ඒකට කියනවා తాවකාලික චුම්බකයක්. తాවකාලික චුම්බකයක් කියන එක අපි සාකච්ඡා කරන්නේ විදුලිය සැපයූ විට චුම්බකයක් බවට පත් වෙන අතර විදුලිය විසන්ධි කරාම චුම්බකත්වයේ නැති වෙනවා. එවැන්නක් විද්‍යුත් චුම්බකයක් ලෙස හඳුන්වනවා. එතන විද්‍යුත් චුම්බකයක් හදන්න අපි භාවිතා කරන්නේ මෘදු යකඩ. මෘදු යකඩ. මෘදු යකඩ ඇණයක් තමයි මේ භාවිතා කළේ. මෘදු යකඩ ඇණයක් තියෙනවා. ඒවට කොයිල් කම්බි දඟරයක් තියෙනවා. හරිද? ඒක අපි හැමතිස්සෙම ඒ වටේ තියෙන ආලේපනේ හීරෙන් නැති වෙන්න බොහොම පරිස්සමෙන් මේ ඉතිල්ලාව කරන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි මේ කොයිල් කම්බියේ පිටතින් ආලේපයක් තියෙන නිසා විදුලිය කාන්දු නොවන විදියට මේ කෝෂයෙන් සම්බන්ධ කරද්දී ඒ කම්බි දෙකලව හොඳට සූරන්න ඕනේ. එහෙම හූරලා තමයි දොලර පේන්ට් එක අයින් වෙනවනේ. පේන්ට් එක අයින් වුණාම තමයි ඒක කෝෂයට සවි කරන්න ඕනේ. එතකොට තමයි එකකින් කරන්ට් එක පාස් වෙන්නේ. ඔබ තේරුම් ගන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් తాවකාලික චුම්බක හදන්න. ඒ ඇත්තටම తాවකාලික චුම්බකය කියන්නේ මොකක්ද? විද්‍යුත් චුම්බකයක් නේ. తాවකාලික චුම්බකය විද්‍යුත් චුම්බකයක්. ඇයි මේකට විද්‍යුත් චුම්බකයක් කියන්නේ? විදුලිය ලබා දෙන විට චුම්බකයක් වන අතර විදුලිය ඉවත් කරාම චුම්බකත්වයක් ඉවත් වෙනවා නම් නැති වෙනවා නම් ඒකට කියන්නේ විද්‍යුත් චුම්බකයක් කියලා. හරිද? එතකොට අපි පොතේ පිටුව දෙකට බෙදාගමු. පොතේ පිටුව දෙකට බෙදලා తాවකාලික චුම්බක පැත්තට මේ රූපය අඳින්න. ඒකට විද්‍යුත් චුම්බක කියලා යන්නේ. ඔයා මේ පැත්ත ඉතිරි කරගන්න. මම මේ පැත්ත ඊළඟට කියා දෙන්න. ඉක්මනින් මේක ඇඳගන්න. මේ කොටස. විදුලිය සපයන්න කෝෂ දෙකක් මම තියලා තියෙනවා.
ඊට අමතරව ස්විච් එකක් දාලා තියෙනවා. කෝෂ වලින් කරන්නේ මෙයාට අවශ්‍ය විදුලිය සපයන එක. ස්විච් එක මගින් කරන්නේ පරිපථය on off කරන එක තමයි මේකෙන් කරන්නේ. සංවෘත කරනවා, විවෘත කරනවා. ඔබ මේ පැත්ත ලියලා ඉවර නම් අඳුර ඉවර නම් මීට යටින් తాවකාලික චුම්බක නැත්තම් විද්‍යුත් චුම්බකයක් ගැන මම පුංචි වාක්‍ය දෙකක් දෙන්න. ඔයාලට මෙතනින් ලියා ගන්න පුළුවන්. හැබැයි මේ පැත්තට විතරයි. මෙහෙ ලියන්න එපා. හරිද? අපි කතා කරන්නේ తాවකාලික චුම්බකයවත් විද්‍යුත් චුම්බක ගැන. මෙතන යටින් ලියන්නකෝ. විදුලිය සපයන විට චුම්බකයක් බවට පත්වන අතර මෙයාට කරන්ට් එක දෙනකොට චුම්බකයක් වෙනවා. විදුලිය සපයන විට චුම්බකයක් බවට පත්වන අතර විදුලිය විසන්ධි කළ විට චුම්බකත්වයේ නැති වේ නම්
විදුලිය සැපියූ විට චුම්බකයක් බවට පත්වන අතර විදුලිය විසන්ධි කළ විට චුම්බකත්වයේ නැති වේ නම් එවැන්නක් විද්‍යුත් චුම්බකයක් නම් වේ. ඒ වගේ එකට කියනවා විද්‍යුත් චුම්බකයක් කියලා. එවැන්නක් විද්‍යුත් චුම්බකයක් නම් වේ. ඇයි ඒ වගේ එකක් විද්‍යුත් චුම්බකයක් කියලා කියන්නේ? විදුලිය සපයනකොට විතරයි චුම්බකයක් වෙන්නේ. විදුලිය විසන්ධි කරාම මේ පැල්පෙන් ටික ඔක්කොම හැලෙනවා. අරගෙන තියෙන මෘදු යකඩයක්. ඒ විද්‍යුත් චුම්බක తాවකාලික චුම්බක ලෙස හඳුන්වනවා. විදුලිය දුන්නාම විතරක් චුම්බක වෙන නිසා එයා తాවකාලික චුම්බකයක්. తాවකාලිකයි. తాවකාලික චුම්බකයක් ලෙස හඳුන්වනවා. මේ අපේ ළමයින්ට මං වේලාසින්නු කිව්වා මේ ළඟදී එන වෙසක් උත්සවය සඳහා විද්‍යාත්මක බවත් එකතු කරගෙන ඔබේ හැකියාවනුත් එකතු කරගෙන වෙසක් සැරසිල්ලක් නිර්මාණය කරන්න. මේ දවස්වල ගෙදර ඉන්න ගමන් දෙමව්පියෝ නැත්නම් අයියලා අක්කලා එහෙම ඉන්නවා නම් ඒ කට්ටියත් සම්බන්ධ කරගෙන Tamanට පුළුවන් ප්‍රමාණය නවතාවයකින් යුතුව විචිත්‍ර බවකින් යුක්තව ඒ වගේ නිර්මාණයක් කරන්න පෙළඹෙන එක ඉතා වැදගත්. මොකද වෙසක් සැරසිල්ල කියන්නේ හුදෙක් වෙසක් සැරසිල්ලක් නෙවෙයි එතන තියෙන්නේ. ළමයේගේ නිර්මාණශීලී බව ළඟට මේ එතන තියෙන කැපවීම ඉවසීමේ ගුණය ගොඩාක් දේවල් එතන නිර්මාණය වෙනවා. ඒ දේ ඔබ කරන්න ඕනේ. මේ දවස්වල කාලය හොඳටම තියෙනවා ඔබට. ඊළඟ දේ තමයි එතෙන්දී විදුලිය සැපීමක් කරනවා නම් වෙසක් සැරසිල්ලට විදුලිය සැපීමක් කරනවා නම් ඒකත් ඔබ ඉගෙන ගන්නවා. තාත්තත් එක්ක හරිය එකතු වෙලා මේ වැඩේ කරන ගමන් ඔබ ඒක ඉගෙන ගන්නවා. කොහොමද මේ වගේ වැඩක් කරන්නේ? විද්‍යාව තියෙනවා ඒක ඇතුලේ. හරි? ඒ නිසා ඔබ කරන වෙසක් සැරසිල්ල මම බලාපොරොත්තු වෙනවා ඔබ ඒක අපිටත් පෙන්නාවි. ඩැඩ් ලයිට් දැම්මයින් පස්සේ ෆොටෝ එකක් අරන් අපිටත් එවන්න. හරිද? බලමු කොයිතරම් ලස්සනට ඔබ මේ වැඩේ කරනවද කියලා. ඉතින් අපි සාකච්ඡා කරා తాවකාලික චුම්බක ගැන. తాවකාලික චුම්බකයක් කියන්නේ විදුලිය සපයනකොට විතරයි චුම්බකය. විදුලිය නැත්තම් චුම්බකත්වය නැහැ. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකයක් කියලා. අපි මෙතන රූපයක් ගැන තියෙන බලන්න මේකට වඩා වෙනස්කම් මොනවාද කියලා. මෙතන තියෙන පරිනාලිකාවක්. පරිනාලිකාවක් කියලා කියන්නේ නලයක් වටා ඔතලද කම්බි දණ්ඩයක්. නලයක් වටා කාඩ්බෝඩ් බටයක් හදාගෙන පොඩි සිහින් බට කෑල්ලක් හදාගෙන ඒක වටේ අර කම්බි දණ්ඩේ ඔතලා තියෙනවා. පරිවෘත්ත කම්බි දණ්ඩේ දාලා තියෙන එක වටේ. මොකද පරිවෘත්ත කියන්නේ කම්බිය වටේ ඒ වයර් එක වටේට ආලේපයක් ගාලා තියෙනවා. ඒකයි පරිවෘත්ත කියලා කියන්නේ. ඒ කම්බිය වටේට ආලේපයක් ගාලා තියෙනවා. පරිවෘත්ත කම්බි දඟලේ කියන්නේ ඒක නිසා. ඒතර ඔබ තේරුම් ගන්න ඕන මෙතෙන්දී අපිට මේ ස්ථිර චුම්බකයක් වුණාම මේක එළියට ගන්න පුළුවන්. ඒක නිසා කම්බි දඟලේ මේක වටේම උතන්න ඕනේ නැහැ. මේක නිරන්තරයෙන් කම්බි දඟලේ තියෙන්න ඕනේ හේතුව. කරන්ට් එක දෙනකොට චුම්බකයක් වෙනවා. කරන්ට් එක නැත්තම් චුම්බකත්වයේ නැහැ.
ඒ නිසා මෙතන දඟල විතරම තියෙනවා. මේකේ මේක නෙවෙයි. චුම්බකයක් වුණාම මේක ගන්න පුළුවන් ආපහු එළියට. ඒක ස්ථිර චුම්බකයක්. කම්බි දඟල විතරක් යන්න ඕනේ යන දැන. ගෙනියන්න ඕනේ නැහැ. මේක ස්ථිර චුම්බකයක් වෙනවා. හේතුව ඒක වාහනේ යන්නයක් නිසා. අරක මෘදු යකඩ මේක වාහනේ. ඔබ දන්නවා පමණක් ඇන වර්ග තියෙන කඩවල විකුණන්න ඒක ලේසියෙන් මිටිපාරක් ගැව්වම නැමෙන්නේ නැහැ. ওই කොන්ක්‍රීට් ඇන කියන්නේ වාහනේ ඇනනේ. හරීම ශක්තිමත්. අන්න ඒ වගේ වාහනේ ඇනයක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් කියත් පටියක් වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Tamanට බ්ලේඩ් එකක් වගේ දෙයක් තියුණු තල වගේ දේවල් වල වාහනේ තියෙනවා. තියුණු කැපුම් තල ඒවයි තියෙන වාහනේ. ඒතර වාහනේ කොටස මේක ඇතුලෙන් තියලා පරිවෘත්ත කම්බි දඟලයක් තියෙනවා. ඒකට කාඩ්බෝඩ් නලයක් තියෙනවා. ඒකට කරන්ට් එක දීලා ටික වෙලාවක් යනකොට ඔබට පුළුවන් කඩින් කඩ කරන්ට් එක දෙන්න. ටික වෙලාවක් දෙනවා නවත්තනවා. ආයෙ ටික වෙලාවක් දෙනවා නවත්තනවා. ওই වගේ වැඩි වෙලාවක් කරන්ට් එක දෙනකොට මෙයා චුම්බකයක් බවට පත් වෙනවා නිකන් නෙවෙයි ස්ථිර චුම්බකයක් වගේ. ඒක එළියට අරගෙන ඕන වෙලාවක Tamanට උමනා දෙයක් ආකර්ෂණය කරගන්න සූදානම් කරගන්න පුළුවන්. මේක ස්ථිර චුම්බකයක් වෙනවා. මම නැවතත් කියනවා මේක ස්ථිර චුම්බකයක් වෙන නිසා මේක අතර ගන්න පුළුවන්. ඒ ස්ථිර චුම්බකේ ගෙනියන්න පුළුවන්. කම්බි දඟලේ ඕනේ නැහැ එතකොට. මේක නා කම්බි දඟලේ ඕන දිගටම. හරිද? ඒකයි මේ උතාපු ආකාරය වෙනස් කරලා තියෙන්නේ. එතන ආකාරය වෙනස්. හරි ස්ථිර චුම්බකයක් හදන්න මේ වගේ විදුලිය භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ස්පර්ශ ක්‍රමය කියලා. ඔබ හිතන්න මේ මගේ අතේ තියෙන්නේ වාහනේ කැබැල්ලක් කියලා හිතන්න. මේ වාහනේ කැබැල්ල අරගෙන ඔබ ළඟ තියෙන දණ්ඩ චුම්බකයක් භාවිතා කළා මේ දණ්ඩ චුම්බකය මගින් මේ වාහනේ කැබැල්ල පිරිමදින්න පුළුවන්. පිරිමදින්නේ ක්‍රමය මෙහෙමයි. දැන් අපි හිතමු මේ රතු පාට පැත්ත ඔයා ළඟ තියෙන ස්ථිර චුම්බකයේ උත්තර ද්‍රවය කියලා. ඔයා පිරිමදින්නේ මෙහෙමයි. දැන් මෙන්න මෙතන ඉඳලා මෙහෙම ඇදගෙන එනවා. මෙහෙම ඇදගෙන එනවා. මේ චුම්බකයේ පිරිමදින්නේ මෙහෙමයි. මෙහෙම ඉඳලා මෙහෙම ඇදගෙන මෙතන ඉඳලා මෙහෙම ඇදගෙන එනවා. මෙහෙම 100,000 වාරයක් කොහොම කරන්න ඕනේ. නේ? මෙහෙම කොහොම පිළිවෙලට මේක රටාවකට මෙහෙම අරන් ගිහින් ආයෙ මෙහෙම ගෙනින්න මෙහෙම පිරිමදින්න ඕන ඔය වගේ. මේක මෙහෙම පිරිමදිනකොට අපි නම් වාහනේ ඉදි කට්ටක් හරි කවන්නේ මේක ඉදි කට්ටක් කියන්නේ. මෙහෙම පිරිමදිනකොට මෙයාව චුම්බකයක් බවට පත් වෙනවා. චුම්බකයකින් තවත් චුම්බකයක් හදාගන්න පුළුවන්. මේ වාහනේ කැබැල්ල මේ චුම්බකයේ භාවිතා කරලා යත් චුම්බකයක් කරගන්න පුළුවන් ස්ථිර චුම්බකයක්. ස්පර්ශ ක්‍රමය කියලා කියන්නේ. දැන් ස්පර්ශ ක්‍රමයේදී මෙතන මේ අපේ ළඟ තියෙන දණ්ඩ චුම්බකයේ උතුර මේක නම් මෙතන ඇති වෙන්නේ මෙයාගේ උතුරක්. මේ ඇදගෙන යනවා මේ පැත්ත කෙලවර පසු කෙලවර දකුණක්. මේ පැත්ත උතුරක් මේ පැත්ත දකුණක්. මේ පැත්ත උතුරක් මේ පැත්ත දකුණක්. උතුරක් දකුණක්. උතුරක් දකුණක්. ඒ විදිහට නිර්මාණය වෙනවා. හරිද? ඔක අපිට අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔයා වාහනේ පතුරු කෑල්ලක් අරගෙන ඒ වාහනේ පතුර මත දණ්ඩ චුම්බකය ඇදගෙන යන්නේ කොහොමද? දණ්ඩ චුම්බකය ඇදගෙන යන්නේ මෙන්න මේ ආකාරයට. කොහොම ඇදගෙන යන්න පුළුවන්. හරිද? මෙයා මත මේ වාහන දණ්ඩ බැල්ල මත ඇදගෙන යනවා. ඔබ තේරුම් ගන්න මේ අපි මෙතන එන්නම් මෙතන ඇති වෙන්නේ එන්න තමයි. මේ පැත්ත
ඉන්ද්‍රව්‍යයක් නම් මේ පැත්තේ S නම් මෙතන වෙන්නේ මෙහෙම ඇදගෙන යන්නේ. මෙහෙම ඇදගෙන යන්නේ. මෙහෙම ඇදගෙන යන්නේ. ඔහොම ඇදගෙන යන්නේ. මෙතනින් කිව්වා මෙහෙම ඇදගෙන ගියේ. මෙතනින් කිව්වා මෙහෙම ඇදගෙන ගියේ. මේ පැත්තෙන් මේ පැත්තේ S වෙන්නේ. මේ ඇදගෙන යන රටාව ඉස්සෙල්ලම ගෑවෙන පැත්තේ N. පස්සේ මෙහි ඇදගෙන යන පැත්තේ S. මෙතන N මෙතන S. කොහොමයි වෙන්නේ? ස්පර්ශ ක්‍රමය. මේකට කියන්නේ ස්පර්ශ ක්‍රමය. මේක ස්ථිර චුම්බක. මේ තියෙන ස්ථිර චුම්බකයක් තමයි ඇදගෙන යන්නේ. වාණී කැබැල්ල. වාණී කැබැල්ලක් තමයි මේ භාවිතා කරන්නේ. වාණී තමයි ස්ථිර චුම්බක හදාන්න ගන්න. මෙතන වාණී කැබැල්ලක් මෙතනත් වාණී කැබැල්ල. මේකේ විදුලි ධාරාවක් දීලා විදුලි ක්‍රමයට විද්‍යුත් ක්‍රමයට මෙතන තියෙන්නේ ස්පර්ශ ක්‍රමයට. ස්ථිර චුම්බක හදන ක්‍රම දෙකයි විද්‍යුත් ක්‍රමය සහ ස්පර්ශ ක්‍රමය. මම කල මෙන්න මේ දෙන්න මේ පැත්තට අඳින්න. මේ පැත්තට අඳින්න. ඔයාලට එකම පැත්තට අඳින්න දෙමන් එකක් යට එකක් මේ දෙක ඇඳගන්න. අර මං කියාපු 8 දෙනා සඳා රට නැවතත් විවෘත කරයින් පස්සේ ඒ ගෙවීම් කටයුතු සම්පූර්ණ කරන්න ඕනේ. ඉදිරි පාඩම ඒ කියන්නේ විදුලියේ පාඩම සම්බන්ධව නිබන්ධනෙත් මම ඒ ආයතන වලට දීලා තියෙන්නේ. එදා සඳයින් පස්සේ ඒ ආයතන වලින් නිබන්ධන ඉල්ල ගන්නත් පුළුවන්. ඊළඟට මේ බැංකුවට ගෙවීම් කරන ළමයින්ට බැංකුවට ගෙවීම් කරනවා නම් එයා කරන්න ඕන ඒ ස්ලිප් එකේ බැංක් ස්ලිප් එකේ තමන්ගේ නමයි මේ ශ්‍රේණියයි 8 ශ්‍රේණිය කියලා ලියලා තමන්ගේ නමත් හොඳට පේන ලියලා ඒ ඔබ සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන හරි සහභාගී වෙන හරි ආයතනයේ නමත් ලියලා මට ෆොටෝ එකක් එවන්නේ WhatsApp එවන්න. එව්වහම මම ඔයාලට විතරක් මේ ටියුට් එක දාන්නම්. ඔයාලා ටියුට් එක WhatsApp එවන්නම්. මේ ඒ සඳහා මට කෝල් එකක් දීලා කියන්න ඕනේ මේ ඔන්න මම ගෙවීම් කළා මේ ස්ලිප් එක එව්වා මට මේ ටියුට් එක එවන්න කියලා. අලුත් ටියුට් එක එතන මට එවන්න පුළුවන් ඔබට.
ඊළඟ දේ තමයි මෙතෙක් දවස් කරපු පාඩම් බැලුවේ නැති කෙනෙක් ඉන්නව නම් ඒවට සහභාගී වෙච්ච නැති ළමයෙක් ඉන්නව නම් මේ ඒ හැම ළමයෙක්ටම පුළුවන් YouTube එකෙන් තිලක් කුමාර කහඳගමගේ කියලා සර්ච් කරාම ඒ මෙතෙක් කිරිච්ච පාඩම් පෙළ බලා ගන්න පුළුවන්. 8 ශ්‍රේණී පාඩම් ඒකේ මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාටම පාඩම් වෙනකම් මතක හිටිනකම් දෙතුන් පාර බලන්න පුළුවන්. මේ පාඩමත් එහෙම මම දානවා. හරිද? ඒක නිසා ඒකේ වාසියකුත් ඔබට තියෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවකම පාඩම් ටික ආයේ බලන්න. මනින් ඇඳලා ඉවර කරන්නකෝ දැන්. මේ රූපේ මේක ඇඳලා ඉවර කරන්නේ එකම පැත්තට ස්ථිර චුම්බක පැත්තට එන්න. මේක ස්පර්ශ ක්‍රමය කියලා කියන්නේ. මේක ස්පර්ශ ක්‍රමය. මේ ක්‍රමය තමයි විද්‍යුත් ක්‍රමය. ස්ථිර චුම්බක හදන ක්‍රම දෙකයි. එක විද්‍යුත් ක්‍රමය, දෙක ස්පර්ශ ක්‍රමය. විද්‍යුත් ක්‍රමයට ස්ථිර චුම්බක හදන්න නම් වාණේ දණ්ඩක් ගන්න. මුද්‍රයකඩයක් ගත්තොත් తాවකාලික චුම්බක හැදෙනවා. මේ අර්ථේ ස්ථිර චුම්බක පැත්තට ඔයාලා ලියන්න. ස්ථිර චුම්බක පැත්තට ලියන්න. ඇඳලා ඉවරයිද? නැද්ද? එයාම ආය. ඇඳලා ඉවරයිද? තාම අඳිනවද? එහෙමනම් ලියන්න. අපි ලියාගමු මේ ස්ථිර චුම්බක පැත්තට ලියන්න. ස්ථිර චුම්බක පැත්තට ලියමු. මෙන්න මෙහාට. පළවෙනි අංක 1 යටතේ විද්‍යුත් ක්‍රමයනේ. මේ විද්‍යුත් ක්‍රමය කරන හැටි අපි ලියමු. මෙතන ලියන්න. කම්බි දඟරයට මේ තියෙන්නේ කම්බි දඟරයක්. ඒ කියන්නේ පරිනාලිකාවක් කියලා මේකට කියන්නේ. කම්බි දඟරයට
මේ ස්ථිර චුම්බක පැත්තට පළවෙනි ක්‍රමයේ අර්ථ මෙලියන්නේ. කම්බි දඟරයට කඩින් කඩ වැඩි වේලාවක් විදුලිය සැපීමෙන් මේ වානේ ඇණය මෙන්න මෙයා වානේ ඇණය ස්ථිර චුම්බකයක් බවට පත් කළ හැකිය. ස්ථිර චුම්බකයක් බවට පත් කරන්න පුළුවන්. හරිද? ස්ථිර චුම්බකයක් බවට පත් කළ හැකිය. ඒක දිගටම චුම්බකයක්. මොකද වාහනේ ඇණයක් නිසා. අපි වෙනම පේජ් එකට යන්නේ ඒ ස්ථිර චුම්බක පැත්තේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ ස්පර්ශ ක්‍රමය ගැන අපි කියන්නේ. වාහනේ කැබැල්ලක්. හැමතිස්සෙම ස්ථිර චුම්බක හදන වාහනේ කැබැල්ලක් ගන්න. වාහනේ කැබැල්ල. ස්ථිර චුම්බකයක් මගින් මේ තියෙන ඔයාලා ළඟ තියෙන ස්ථිර චුම්බක කෑල්ල. ස්ථිර චුම්බකයක් මගින් ස්පර්ශ කිරීමේදී මෙහෙම ස්පර්ශ කරනකොට ස්පර්ශ කිරීමේදී ස්ථිර චුම්බකයක් සාදාගත හැකිය. ස්ථිර චුම්බකයක් හදාගන්න පුළුවන්. ස්ථිර චුම්බකයක් සාදාගත හැකිය. අපි ඔතෙන්දලා ප්‍රශ්න ලියමු. පළවෙනි ප්‍රශ්නේ දැන් මෙහෙම වෙන් කරලා ලියන්නේ නැහැ. දැන් පොදුවේ ලියාගෙන යන්න. පළවෙනි ප්‍රශ්නේ ස්ථිර චුම්බක මෙදී ස්ථිර චුම්බක සාදාගත හැකි. ස්ථිර චුම්බක සාදාගත හැකි ක්‍රම දෙකක් ලියන්න. මේ ස්ථිර චුම්බක හදාගන්න පුළුවන් ක්‍රම දෙක මොකක්ද කියලා. රූල් දෙකක් අතාරින්න. ඊළඟ ප්‍රශ්නේ විද්‍යුත් චුම්බකයක ඇති විශේෂත්වය කුමක්ද? විද්‍යුත් චුම්බකයක ඇති විශේෂත්වය කුමක්ද? විද්‍යුත් චුම්බකයක තියෙන විශේෂත්වය කුමක්ද කියලා. මේ තියෙන විද්‍යුත් චුම්බකයේ තියෙන විශේෂත්වය මොකක්ද? ඊළඟ රෝල් දෙකක් අත්තරියා. ඊළඟ ප්‍රශ්නේ වඩාත්
වඩාත් ප්‍රබල ස්ථිර චුම්බක සාදා ගැනීම වඩාත් ප්‍රබල ස්ථිර චුම්බක සාදා ගැනීම යොදා ගන්නා මිශ්‍ර ලෝහයේ කුමක් වඩාත් ප්‍රබල ස්ථිර චුම්බක සාදා ගැනීම යොදා ගන්නා මිශ්‍ර ලෝහයේ කුමක්ද මිශ්‍ර ලෝහයේ කුමක්ද ලියන්න ඕන ඔයාලට උත්තර පළවෙනි ප්‍රශ්නේ බලන්න ස්ථිර චුම්බක සාදා ගන්නා ක්‍රම දෙකක් ලියන්න. එක මේ තියෙන විද්‍යුත් ක්‍රමයයි අනිත් එක මොකද්ද? ස්පර්ශ ක්‍රමයයි. විද්‍යුත් ක්‍රමයයි ස්පර්ශ ක්‍රමයයි. දෙවෙනි ප්‍රශ්නේ විද්‍යුත් චුම්බකයක ඇති විශේෂත්වය කුමක්ද? මේ වගේ හදාගත්ත විද්‍යුත් චුම්බකයක තියෙන විශේෂත්වය තමයි ඒ తాවකාලික චුම්බකයක් වීම. ඇයි එහෙම කියන්නේ? ඒක తాවකාලික චුම්බකයක් වෙන්නේ මොකද විද්‍යුත් චුම්බකය. විදුලිය දුන්නොත් චුම්බකයක් විදුලිය නැත්තම් චුම්බකත්වයක් නැහැ. එහෙමනම් විද්‍යුත් චුම්බකයක ඇති විශේෂත්වය තමයි ඒ తాවකාලික චුම්බකයක් වීම. වරහන් ඇතුලේ යන්න විදුලිය සපයන විට චුම්බකයක් වන අතර විදුලිය විසන්ධි කළ විට චුම්බකත්වයේ නැති වී විදුලිය සැපියුවාම චුම්බකයක් වෙනවා විදුලිය විසන්ධි කරාම චුම්බකත්වයේ නැති වෙනවා ඒක තමයි විද්‍යුත් චුම්බකයක තියෙන විශේෂත්වය ස්ථිර නැහැ తాවකාලිකයි ඊළඟ ප්‍රශ්නේ වඩාත් ප්‍රබල ස්ථිර චුම්බක හදාගන්න වඩාත් ප්‍රබල ස්ථිර චුම්බක හදාගන්න මොනවද අහනවා භාවිතා කරන මිශ්‍ර ලෝහය මොකක්ද මේ මිශ්‍ර ලෝහය
ඔබ අහලා ඇති ෆෙරයිට් කියලා જાතියක් නේද? ෆෙරයිට් කියලා ලෝහයක් අහලා තියෙන මිශ්‍ර ලෝහයක්. වචනේ ෆෙරයිට්. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ස්ථිර චුම්බකයක චුම්බක බලය ෂය වීමට ෂය වෙනවා කියන්නේ වැය වෙනවා ඉවර වෙනවා. චුම්බක බලය ෂය වීමට බලපාන කරුණු මොනවාද? විද්‍යාගාරේ තියෙන ස්ථිර චුම්බක කාලයක් යනකොට ඒ චුම්බක බලය නැති වෙලා යනවා. අන්න එතන උත්තරයක් තියෙනවා. කල්ලිකුත් වීම, කල්ගත වීම. චුම්බකේ ගොඩාක් පරණ නම් ඒ චුම්බකත්වය අඩු වෙලා. පෙළපොත ගන්න. පෙරලන්න අච්චු පොතේ 88 පිටුව පෙරලන්න. 88 පිටුවේ ඇති චුම්බක රත් කරන තියනවාද? චුම්බක රත් කරන චුම්බක ගින්නට දානවා තියනවා. එතකොට චුම්බකත්වය අඩු වෙනවා, චුම්බක බලය අඩු වෙනවා. දෙවෙනි එක පේනවද? මිටියක් කරන් තලනවා. ඔබ අතින් චුම්බකයේ භාවිතා කරද්දී සැරින් සැරේ බිම වැටෙනවා නම් ඒකත් චුම්බක බලය අඩු වෙන්න හේතු වෙන්න පුළුවන්. මිටියක් අරගෙන තලනවා නම් චුම්බක බලය අඩු වෙනවා. ඊළඟට ඒ චුම්බකයට වඩා ප්‍රබල චුම්බක ළඟ ගබඩා කරලා තියුවොත් චුම්බකයක් වඩාත් ප්‍රබල චුම්බක අසල ගබඩා කරොත් ඒ චුම්බකයේ චුම්බක ගුණය අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ කියන සාධක මත චුම්බකයක චුම්බකත්වය අඩු වෙනවා. චුම්බක බලය අඩු වෙනවා. මොකද පළවෙනි කිව්වේ ඉහළ උෂ්ණත්වයක රත් කිරීම. දෙක කාලගත වීම. ගොඩක් කාලයක් පරණයි චුම්බක. තුන කම්පන වලට ලක් කිරීම. ප්‍රබල කම්පන වලට මිටියක් කරන් ගහගෙන යන. ප්‍රබල කම්පන වලට ලක් කිරීම. ඊළඟට ප්‍රබල චුම්බක අසල ගබඩා කර දැමීම. ප්‍රබල චුම්බක ශේෂ්ඨ වලට ලක් කිරීම. චුම්බකයේ චුම්බක බව අඩු කරන්න හේතු වෙනවා. අපි ලියමු එකක් යට එකක්. මම කරන්නේ එක කල්ගත වීම. පරණ චුම්බකයක්, ගොඩක් පරණ චුම්බකයක්. එක කල්ගත වීම. කල්ගත වුණා චුම්බක බලය අඩු වෙනවා. දෙක ප්‍රබල කම්පන වලට ලක් කිරීම. තුන උෂ්ණත්වය ඉහළ යාම. උෂ්ණත්වය ඉහළ යාම. උෂ්ණත්වය ඉහළ යාම.
4 ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක තැබීම. ප්‍රබල චුම්බක අසල ගබඩා කිරීම වෙන්න පුළුවන්. ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක තැබීම. ඒව බලපානෝ චුම්බකයක චුම්බක බලය ක්ෂය වීම. කල්ගත වීම, ඉහළ උෂ්ණත්වයට ලක් කිරීම, ප්‍රබල කම්පනවලට ලක් කිරීම. 4 ප්‍රබල චුම්බක අසල ගබඩා කර තැබීම. ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක තැබීම. ඊළඟ ප්‍රශ්න ලියන්න. ස්ථිර චුම්බක ගබඩා කරන ආකාරය රූප සටහනක් ඇසුරින් පෙන්වා දෙන්න. ස්ථිර චුම්බක ගබඩා කරන ආකාරය රූප සටහනක් ඇසුරින් පෙන්වා දෙන්න. හරි. බලන්න මේ ක්‍රමය. දැන් දණ්ඩ චුම්බකයක්. මේ තවත් දණ්ඩ චුම්බකයක්. එකම පෙට්ටියක අසුරලා තියෙන්නේ. එකම පෙට්ටියක අසුරද්දී ඔයාලට පේනවද? මෙයාගේ ද්‍රව දෙක පිහිටන පිළිවෙලට මෙයාගේ ද්‍රව දෙක පිහිටලා තියෙන්නේ. විරුද්ධයි නේද? මෙයාගේ n වලට මෙයාගේ s ගෙනල්ලා මෙයාගේ s වලට මෙයාගේ n ගෙනල්ලා නේද? මේ මැදින් දාලා තියෙන ලී පටියක් නැත්තම් මේ දෙන්න මේ පැත්තට ඇලෙන්න පටන් ගන්නවා. ලී පටියක් දාලා තියෙනවා. මේ දෙපැත්තේ තියෙන උඩින් දෙපැත්තේ මේ කොටු දෙකක් තියෙන මේ මෘදු යකඩ කෑලි දෙක. එතකොට මොකද්ද මෙතනින් වෙන්නේ? මේ චුම්බකවල චුම්බක බල රේඛා චුම්බක බල රේඛා පිටතට විසිරී යාම වළක්වන ක්‍රමයක් මේ තියෙන්නේ. පිටතට විසිරී යාම වළක්වන ක්‍රමයක්. මේ චුම්බක බල රේඛා මේක තුලම එක්රැස් කළ කාලයක් තියාගන්න පුළුවන්. මම නිකමට වගේ අඳින්නම් උතුරෙන් පිට වෙන බල රේඛා මේ. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු. ඔයාලට පේනවද? මේ බල රේඛා ටික මේක ඇතුළෙම ගමන් කරවන්න මේ හදාපු ක්‍රමයක් බව. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. බල රේඛා ටික එකතු කරලා තියාගෙන ඉන්නවා. විසිරෙන්න දීලා නැහැ. මේ තුලින් තමයි චුම්බකයක චුම්බක බලය ආරක්ෂා කරගන්නේ. හරිද? ඔයා අඳින්න මේ රටාව චුම්බකය කොහොමද මේ චුම්බක ගබඩා කරලා තියන්නේ? මම කරන්න අඳින්න.
මේ තියෙන්නේ දණ්ඩ චුම්බක. ස්ථිර චුම්බක. මේ ලී කෑල්ලක් මැදින් දාලා තියෙනවා. මේ මෘදු යකඩ කොටස් දාලා තියෙනවා දෙපැත්තේ. මෘදු යකඩ කෑලි දෙකක් දෙපැත්තෙන් තියෙනවා. මේ තියෙන මෘදු යකඩ කෑලි දෙක. මේ පැත්තේ තියෙන මෘදු යකඩ කෑලි. ලී පටිය. මේ තියෙන ස්ථිර චුම්බක. ඔබේ පොතේ තියෙන පිටු අංකය 89 කුරප චුම්බකයක් නම් අශ්වලාඩමක් වගේ කුරප චුම්බකයක් නම් ඒක ගබඩා කරන්න ලේසි. මොකද ඒකේ ද්‍රව දෙක කොහොම කිට්ටු වෙලානේ තියෙන්නේ. එතන උඩට මෘදු යකඩ කෑල්ලක් තියලා තියෙන්නේ. උතුරේ දකුණේ යාගෙන මෘදු යකඩ කෑල්ලක් තියලා තියෙන ඒක උඩින්. මේ කාඩ්බෝඩ් පෙට්ටියක තමයි මේ දාලා තියෙන්නේ මේ කෑල්ල. මං කළාන්නේ
හරිද? මෙයා ඇඳලා ඉවර නම් ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ස්ථිර චුම්බක භාවිතා කරන අවස්ථා. ස්ථිර චුම්බක භාවිතා කරන අවස්ථා කිහිපයක් ලියන්න. භාවිතා කරන අවස්ථා කිහිපයක් ලියන්න. භාවිතා කරන අවස්ථා කිහිපයක් ලියන්න. හරිද? ඔයා පෙළපොත ගන්න පෙළපොතේ පෙරලන්න පිටු අංකේ 89 පෙරලන්න. 89 බලන්න රූප පෙළක් තියෙනවා ස්ථිර චුම්බකවල භාවිතය කියන එක යටතේ. ශබ්ද විකාශන යන්ත්‍ර සහ ස්පීකර් වල වලයාකාර චුම්බකයක් තියෙනවා පිටුපස්සේ. කුඩා විදුලි මෝටර වල දෙපැත්තේ තියෙන චුම්බක කෑලි දෙකක් ගලවලා බලන්න. දොර අගුළු වල තියෙනවා ගිහිලා දොර ඇලිලා තියෙන්න උවමනා විදියට දොර අගුළු වල ලෙස තියෙනවා චුම්බක. දැන් පමණක් වෙලාවට පැන්ට්‍රි කබඩ් වල බලන්න ඔයගොල්ලන්ගේ ගෙදර තියෙනවා. පැන්ට්‍රි කබඩ් එකේ දොර ගිහිල්ලා උම ඇලෙනවා චුම්බකයකට. ඊළඟ එක බලන්න මේ හෑන්ඩ් බෑග් වල. ඒකේ තියෙන්නේ චුම්බක. විස්තර ක්‍රීඩා භාණ්ඩ තියෙනවා චුම්බක භාවිතා වෙන මාලිමාවක දර්ශකය මාලිමා කටුව කියන්නේ මාලිමාවක දර්ශකයක් චුම්බකයක්. ඔයාගේ පැන්සල් පෙට්ටි වල චුම්බක භාවිතා වෙනවා. ඊළඟට ශීතකරණයේ රඳවන ද්‍රව්‍ය එක එක ලස්සන දේවල් තියෙනවා විවිධ රටා එන්න අලවනවා. ෆ්‍රිජ් එකේ දොරවල් වල ඒව ස්ථිර චුම්බක තියෙන්නේ. ඊළඟට දුරකථනයේ අර මොබයිල් ෆෝන් එකේ කවර් එකක් තියෙනවා කේසින් එක. ඒකෙත් තියෙන්නේ මොකද්ද? ඒකෙත් තියෙන්නේ ස්ථිර චුම්බක. ඉක්මන් කළා ඒ ලයිස්ට්ුව ලියාගෙන යන්න. චුම්බක භාවිතා කරන අවස්ථා. චුම්බක භාවිතා කරන අවස්ථා.
මම තවරවුමක් කියාගෙන යන්නම්. එක ශබ්ද විකාශන යන්ත්‍රවල විදුලි මෝටරවල දොර අගුළු වල නැත්නම් දොර අගුළු ලෙස බෑග් අත් බෑග් සඳහා හෑන්ඩ් බෑග් එක කියලා කියන්නේ අත් බෑග් එකේ තියෙන විස්තර ක්‍රීඩා භාණ්ඩවල මාලිමාව පැන්සල් පෙට්ටි වල ශීතකරණයේ විසිතුරු රඳවන ඊළඟ දුරකථන කවරය හරිනේ. එතකොට ඔන්න මේ පාඩම අපි අවසන් කරා. දැන් මම ඊළඟ දවසේ පටන් ගන්නවා ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්. හැබැයි මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. ඔයාලට මම තියලා ඇති මෙන්න මේ වගේ ටියුට් එකක්. 8 ශ්‍රේණිය 6 වෙනි එකකේ චුම්බක. මේ චුම්බක ටියුට් එක ඔයා CR එකේ අරවලා තියෙනවනේ මේ හිස්ටැම් පුරවලා. හරිද? මේ හිස්ටැම් පුරවලා ටියුට් එක ඔයා CR එකේ අරවලා තියෙනවා. හරිද? මේකේ පසු පිටේ දැන් මට මේ දෙපැත්තම එවන්නත් පුළුවන් ඕන නැත්නම් පසු පිට හරි කමන්නේ. ඔයා මේ දෙපැත්ත මට CR එකේ පිටුවක් විදිහට මේ මලවලා මට මේකේ ෆොටෝ එකක් එවන්න. මම බලන්නම් ඔයා කරපු ප්‍රමාණය. හරිද? ඊළඟ දවසේ වෙන්නේ ඉස්සෙල්ලා මට තව දවස් දෙකක් තුනක් ඇතුළත ලබන බදාදට කලින් එවන්න. මේක ෆොටෝ එකක් මේක සම්පූර්ණ කරලා මට එවන්න. හරිද? මට ඒක පේන්නම මේ පැත්තේ වඩා හොඳයි මෙන්න මෙතන. ඔයාගේ නමයි පැමිණෙන පාසලයි කියන ආයතනයයි පාසල ඇලියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු අමායා. කොහෙද මේ සැන්සිප් ආයතනය. කොහෙද ඊට පස්සේ අපි කියමු මතක සංගමිත්‍ය වගේ. හරිද? එහෙම ලියලා මට එවන්න ඕනේ මේ කතාව. හරිද? මම බලන් ඉන්නවා මේව සම්පූර්ණ කරලා එවනකම්. එහෙමනම් අපි අද දවසේ වැඩ අවසන් කරනවා. ඊළඟ දවසේ ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම් කියන පාඩම අලුතෙන් මම පටන් ගන්නවා. මම තව දෙයක් ඔයාලට කියන විශේෂයෙන්. මම මේ 7 වෙනි පාඩම ඉවර කරනවා සති 2යි මට ඕනේ. අවස්ථා 2යි ඕනේ. මම මේ පාඩමත් ඉවර කළා දෙනවා. ඉවර කළ දෙනවත් එක්ක මම ඔයාලට ටෙස්ට් එකක් කියනවා. ඊළඟ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා. මෙතෙක් කෙරිච්ච විෂය කර්ම වලින් ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලා පාඩම් කරන්න හොඳටම වෙලා තියෙනවා මේ දවස්වල. ඔයා පාඩම් කරන්න. ඒකත් ඔන්ලයින් ටෙස්ට් එකක් තියන්නේ. මම පේපර් එක ටක් දාලා දානවා. ඉතින් පේපර් එක මම මේක දානවා කියන්නේ. ඔයා ඉක්මනට උත්තර ලියලා මොකද කරන්නේ? මට ඒ වෙලෙම ඒකේ ෆොටෝ එකක් මෙහෙට එවන්න ඕනේ මට එවන්න. මම විනාඩි කිහිපයක් දෙනවා ඒ ඇතුළත ඔයා මට පේපර් එක එවරෙම විතරක් මම බාර ගන්නවා. ඒව තමයි හරි වැරදි දාලා මම ඊට පස්සේ ඔයාලට දෙන්නේ. හරිනේ? අපි අලුත් වැඩක් කරමු. තේරුණාද? මේ ඔයා දැන් මේ දවස්වල පාඩම් කරන්න. ඊළඟ විද්‍යුතයේ පාඩමත් කරලා මම ටෙස්ට් එක තියන්නම්. හොඳට පාඩම් කරන්න. ඉතින් අපි විශාල වැඩ ප්‍රමාණයකුත් කළා. ඊට පස්සේ ටෙස්ට් එකකුත් තියලා. හැබැයි දැන් විශේෂත්වය තමයි අම්මා තාත්තා බලන් ඉන්නවා ගෙදර බලන්නේ. ටෙස්ට් එකේ ලකුණු ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන මම එවනවා ආපහු.
සා හොඳට මතක තියාගන්න මේ දවස්වල ඔබ ගෙදර ඉන්නේ. ඔබට හොඳට පුළුවන් පාඩම් කරන්න වෙලාව තියෙනවා. සා පාඩම් කරලා මුලින් ඉඳලා හොඳට පාඩම් කරන් යන්න. විද්‍යුතීය පාඩමත් එක්කයි මම ටෙස්ට් එක ඇතුළත් කරන්නේ. පාඩම් කරලා තියාගන්න මම ටෙස්ට් එකක් තියන්නම්. බලමු ඔයාගේ ලකුණු කොහොමද කියලා. මම ලකුණු ලැයිස්තුවත් අවසානයේ දානවා. ගෲප් එකේ දානවා කාටද පේන්නේ. හරිනේ. එහෙනම් ඔබට සුබ රාත්‍රියක්. පරිස්සම් වෙලා ඉන්න. Wedding